කොට අපි දැන් මේ දෙක දැම්ම අයකට නේද? එක දැම්ම මේකට. D එකට 8 දැම්ම D එකට. G එක දැම්ම 1 දැම්ම G එකට. Must always come to school on time. වෙලාවට ආවා කියන එක. punctual කියන එක නේද? එකට. Must really absent himself from school. Regular කියන එක. Must gets up 5. He never stays in bed. Early bird කියන එක. Must always revise what he had learned at school on daily basis. Postpone කරේ නැහැ කියන එක. මොකද බැරි වුණ එක හරි දෙක හරි තුන. Must always try to manage his time. Every minute was precious කියන එක. බාරපති හරි ගියද කියලා ඔක්කොම ටික? A B C D E F G H. හරිනේ ඔක්කොම තියෙනවා. 1 2 3 4 5 6 8ක්. ඉතල 8ක් තියෙනවා. So 8 marks for writing, 8 marks for reading. Right. අපි යමු ඉස්සරහට. අපි යනවා page number 10 10ට. දැන් ඉක්මනට කතා කරනවා ආගම කතාව. මේක lesson number 21. page number 10 10 වෙනි පිටුව. one summer evening එක්තරා ග්‍රීෂ්ම කාල සන්ධ්‍යාවක මම වාඩි වෙලා හිටියා open window. ජනේලය ඇරලා මම එතන වාඩි වෙලා හිටියා. මම කීව හිටියේ තරමක් බය හිතෙන අභිරහස් කතාවක්. ටික වෙලාවකට පස්සේ අඳුරු වැටෙන්න පටන් ගත්තා. මට කියවන්න අමාරුයි බෙසියෙන් කළුවර හින්දා. මම පොත පැත්තකින් තියලා නැගිටලා ගිහිල්ලා ලයිට් එකේ ස්විච් එක දැම්මා. මම just about to draw the curtains. Drawing the curtains කියන්නේ curtains වහනවා කියන එක. As well මම curtains වහන්න හදනකොට මට ඇහුණා හයියෙන් කෑ ගහන හඬක්. Help help උදව් කරන්න කියලා කෑ ගහනවා. It seemed to come from the trees. එනුනේ ඒ සද්දේ ගස් අතරින් ආවා කියලා at the end of the garden එකේ අගිස්සේ. I looked out. මම බැලුවා එලිමහන. But it was now too dark to see anything clearly. අඳුර වැඩිනේ. අඳුර වැඩි හින්දා මට කිසි දෙයක් පැහැදිලිව පේන්නේ. Almost immediately ඒ සනින්ම මට ආයෙ පාරක් ඒ කෑ කන හඬ ඇහුණා. හරියට නිකන්
පුංචි ළමෙක් කෑ ගහනවා වගේ. Sound like a child, although I could not imagine. මට හිතා ගන්න බෑ කොහොමද මගේ garden එකේ කෙනෙක් උදවිල්ල කෑ ගහන්නේ මේ වෙලාවේ. Unless one of the boys of the neighborhood, අසල්වැසි පැත්තක කොල්ලෙක්වත් ගහකට නැගලා බහින්න බරුව ඉන්නවද? And could not get down. මම හිතන්නේ එහෙම. එක්කෝ ෂුවර් එකටම අල්ලපු ගෙවල් වල කොල්ලෙක් කියලා ගහකට නැගලා බහ ගන්න බරුව ඇති. මම තීරණය කරා කොහොම හරි that I ought to go out. මම එළියට යන්න ඕනි. Have a look in the garden. ගිහලා garden එක පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්න ඕනි. Just in case වැරදිලා හරි කවුරු හරි කරදරයක වැටිලා නම් trouble එකක නම් මම torch එක ගත්තා. Which we keep. අපි මේ torch එක භාවිත කරන්නේ for going down into the cellar. cellar කියන්නේ කුටිය. බිම් කුටිය. බිම් කුටියට යනකොට අපි torch එක පාවිච්චි කරනවා. මම ඒකත් අරගෙන where there is no electric light මේ cellar එකේ electric light නැහැ. ඒකයි අපි torch එක පාවිච්චි කරන්නේ. I picked up a strong walking stick. මම හොඳ හැරමිටියකුත් ගත්තා. ෆෝට් ශක්තිමත් stick එකකුත් ගත්තා. Thinking that මම හිතුවා this might come in useful. මේක වැදගත් වෙයි. පරෙක්වත් ඉන්නවා නම් නේද? Armed with this, armed කියන්නේ සන්නද්ධ වෙලා. මේ වගේ සන්නද්ධ වෙලා මම ගියා garden එකට. ආයෙ පාරක් මට ඇහුණා කෑ ගහන හඬ. There was no doubt. කිසිම සැකයක් නැහැ. That it came from the trees at the end of the garden. garden එකේ අගිසි තිබුණු ගස් වලින් තමයි ආවේ. Who's there? කවුද උතන? I called out as I walked. මම යන ගමන් මං ඇහුවා. Rather nervously. මට පුංචි බයක් කලබලයක් තිබුණා. Down the path that led to the trees. මම ටික ටික පාර දිගේ ගමන් කරා. පාරක් කියන්නේ අඩිපාරක්. ඒකෙන් තමයි garden එකට යන්නේ. අදින් මම ඇහුවා කවුද ඉන්නේ කියලා. But there was no answer. කිසිම උත්තරයක්වත් නැහැ. torch එක තියෙනවා මගේ අතේ. මම ඉතින් torch එක ගහලා examine කරලා පරීක්ෂා කරලා බැලුවා. ඒ පැත්තම garden එකේ and the lower branches of the trees ගස් වල අතු ඔක්කොම බැලුවා. කිසිම සලකුණක් නැහැ. කවුරුත් පේන්නත් නැහැ. කිසිම දෙයක්වත් නැහැ. මොකුත් නැහැ. ඉතින් මම I came to the conclusion කියන්නේ මගේ තීරණය. මම හිතුවා කවුරු හරි කෙනෙක් මාත් එක්ක විහිළු කරනවානේ. Someone was playing a rather silly joke on me. silly joke කියන්නේ මෝඩ විහිළුවක්. මාත් එක්ක කරනවා. ඒකයි මේ උදව් වෙන්න කියලා කෑ ගහනවා. ළඟට ගියාම කවුරුත් නැහැ. Still feeling rather puzzled. තාමත් මට ප්‍රහේලිකාවක් ඇයි මෙහෙම වුනේ කියලා. puzzle එකක් කියන්නේ ප්‍රහේලිකාවක් කියන එකනේ. ගැටලුවක්. ආයෙ මං ගේ ඇතුළට ගියා. torch එක පැත්තකින් තිබ්බා. coat එකත් පැත්තකින් තිබ්බා. I had just sat down. මම වාඩි වෙලා ආයෙ පොත ගත්තා විතරයි. මෙන්න මට ආපහු අර සද්දය ඇහෙනවා. I was startled. startled කියන්නේ ගැස්සිලා ගියා. එකපාරම ගැස්සිලා ගියා මම by the cry of help. This time from right behind my shoulder. ඒ හඬ ඇහුනේ මගේ උරහිසට පිටිපස්සේ. I dropped my book. මගේ අතින් පොත අතහැරුණා. I jumped up. මම එකපාරම ගැස්සිලා පැන්නා පුටුවෙන් නැගිටලා. there එතන හිටියේ කවුද? sitting on top of the mantelpiece. mantelpiece කියන්නේ ගිනි උදුන ගාව උඩ තියෙන පුංචි වේදිකාවේ වාඩිලා හිටියා. was a large green and red bird. කොළ පාට රතු පාට කුරුල්ලේ ගිරවෙක්. while I was out in the garden මම garden එකට ගිය වෙලාවේ කුරුල්ලා must have seen the light in my room. මගේ කාමරේ එළිය දකින්න ඇති and flown in through the open window. පියාඹලා ඉන්න ඇති. ඇරලා තිබුණු ජනේලේ. Okay, now 10 marks for reading. කියවල ලකුණු 10ක් දාමු. අපි අභ්‍යාසය කරන්න යන්නේ පුතේ page number 10 කියලා දාගන්න. මේක lesson number comprehension number 21 21 වෙනි පාඩම. right number 1 ලියමු උත්තරේ. පුතේ උත්තර විතරයි ලියන්නේ. question number 1 කියලා දාලා උත්තරේ විතරක් ලියන්න. හොඳට කියවන්න. දැන් වන්න පුළුවන් මෙයා මම දන්නවා.
give the phrase or sentence in the passage which indicate the following. ආන්න පොඩකින් මේකට අවධානය යොමු. දැන් මේකේ කොටස් හතරක් තියෙනවා. බලන්න පළවෙනි එක. The writer did not draw the curtains. Writer curtain එක සම්පූර්ණයෙන් වැහුවේ නැහැ. එහෙම කියන තැනක් මේ ඡේදෙ කොහෙද තියෙනවා. I කියනවා the writer did not draw the curtains. Writer සම්පූර්ණයෙන්ම curtain එක වැහුවේ නැහැ කියලා කියවෙන තැන වාක්‍ය කොටසක් මෙතන තියෙනවා. ඒක හොයලා ලියන්න ඕනේ. B එක. The writer had some idea. writerට පුංචි අදහසක් තිබුණා කොහෙන්ද මේ උදව් වෙන්න කියන හඬ එන්නේ කියන එක. ඒ ගැන කියවෙන කොටස ලියන්න ඕනේ. The writer used the torch which he took with him into the garden. Writer torch එකක් පාවිච්චි කරා. ඒක අරගෙන තමයි මෙයා garden එකට ගියේ. ඒ කොහොමද ඒක කියන්නේ? The writer did not find anyone in the garden. garden එකේ කවුරුත් හිටියේ නැහැ. හරි. හොයන් බලන්න ඉතින් මට. සම්පූර්ණ වාක්‍යම ලියන්න එපා පුතේ. වාක්‍ය ආරම්භය විතරක් ලියන්න. වචන දෙක තුනක් ලියුවම දන්නවනේ අපි වාක්‍ය දන්නවා කියලා. Then the writer did not draw the curtains කියනකොට ඔතන තියෙනවා I was about to draw the curtains as well කියන කොටස නේද? එතන curtain එක කතාව කියන්නේ මම curtain එක වහන්න හැදුනා විතරයි කියන එක. අන්න අපි එකට සමාන කොටස හොයාගත්තා නේද? I was about to draw the curtains කියන එක. ඒ වගේ ඉතුරු තුනත් හොයන්න බලන්න. දෙවෙනි එක the writer had some idea අදහසක් තිබුණා කොහෙන්ද හඬ එන්නේ කියන එක. එයා කියනවා නේද it seemed to come from the trees at the end of the garden. මට පෙනුන විදියට ඒක ආවේ garden එකකින්. අන්න ඒකෙන් තමයි මේ තේරුම එන්නේ. Next one, the writer used the torch. Torch එක ගහපුවා තමයි මොකද පාවිච්චි කරපු එක. I took the torch which we keep for going down into the cellar. torch එක ගත්තා.
The last one, the writer did not find anyone in the garden. Kaurut hambud naha kiyane garden eke. There was no answer. There was no sign of anybody or anything kiyane eke. There was no sign of anybody or anything kiyana කොටස නේද? ඉතින් තව කොටස එක කොටසක් තියෙනවා. මේ දකුණු පැත්තේ උඩින් බලන්න. The parrot cried help soon after the writer came back to his room. Writer කාමරේට ආපු ගමන් ගිරව ආපාරක් කෑ ගැහුවා. එහෙම කියන්නේ කොතනද? එකත් හොයලා ලියන්න. හරි මොකද කියන්නේ ඔයගොල්ලෝ? The parrot cried help. I was startled by the cry of help help. අන්න ඒක නේද? Began to read my book again. ඒ වාක්‍යයෙන් තමයි ඒක කියවෙන්නේ. ලකුණු හම්බ වෙනවා එක කොටසකට 5 ගානේ. 5 marks for each. ලකුණු 25ක් හම්බ වෙනවා. Right, this one. Second one මේක දන්නවා ඔයගොල්ලෝ. ප්‍රශ්න 4ක් තියෙනවා. ප්‍රශ්න 4ට උත්තර ලියන්න මම උදව් කරනවා. පළවෙනි එක නැත්නම් A1. Why did the writer go out into the garden? උත්තරේ ලියන්නේ the writer did එක තියෙනවනේ. එහෙනම් went out into the garden because ඒක උත්තරේ ලියන්න. why එකෙන් අහන්නේ හේතුව. Number 2. Second one, what did the writer arm himself with before he went out? උත්තරේ පටන් ගන්නදී මම ලියන්නම් the writer armed himself with කියලා උත්තරේ ලියලා before he went out. The writer armed himself with එයා අරගෙන ගිය දේවල් යන්න කලින් එළියට.
Third one. Why did the writer think that someone was playing a rather silly joke on him? The writer did the thing is the think එක thought වෙනවා. Thought that someone was playing a rather silly joke on him because දැන් උත්තරේ ගන්න පුළුවන් එකට කවුරුත් garden එකේ හිටියේ නැහැ නේද because there was no one in the garden. Antimika, the writer here කියන එක heard වෙනවා. read එක නිසා. The writer heard the cry of help four times. මෙන්න මේ තරම් වතාවක් එයාට ඒ හඬ ඇහුණා කියන එක. තුන් පාරක්ද දෙපාරක්ද හතර පාරක්ද කියලා හිතන්න. For the number one, the writer went out into the garden because he heard the sound of or the cry of help, help. The writer armed himself with a torch and a stick. Third, the writer thought that someone was playing a rather silly joke on him because there was no one in the garden. The writer heard the cry for help, help for තුන් පාරක් නේද පුතේ? හතර පාරක් නේද? cry the cry. Yeah, yes, 4 times I think. garden එකට යන්න කලින් දෙපාරක් ඇහෙනවා. ගියාම එක පාරක්, අපෝ ඇවිල්ලා එක පාරක්. 4 times. ලකුණු පහ ගානේ හම්බ වෙනවා එකටත්. Part 3 එක ඔයාලා දන්න මේ රටාවක් දැන් වාක්‍ය දීලා තියෙනවා වාක්‍ය හිස්තැනක් තියෙනවා. The writer switched on the light because. ඇයි writer light එක දැම්මේ? ඒකට හේතුව ඔයගොල්ලෝ ලියන්න ඕනේ. වචන කිහිපයක උත්තරයක් එන්න. මොකද ඒක අඳුරු වෙලාවක් නේ. පොත කියවන්න බෑ තව දුරටත්. අනේ උත්තරය ආව නම් හරි. The writer thought perhaps one of the boys of the neighborhood. සමහර විට අසල්වැසි කොල්ලෙන් නගින්න ඇති ගහක. දැන් බහැ ගන්න බැරුව ඇති. අනේ උත්තරෙ දෙන්න එන්න ඕනේ. The writer kept a torch in the house. ඇයි writer ගෙදර torch එකක් තියාගත්තේ? එයාගේ අර සෙලර් එකට යන්න. where එතන electric light එක නැහැ. විදුලි බලය නැහැ. ඒකයි යා torch එකක් පාවිච්චි කරන්නේ. No sooner than he was startled by the cry of help, help. No sooner වැඩි වෙලා ගියේ නැහැ මොකක් කරලාද? එයා ඇවිල්ලා වාඩි වෙලා පොත කියවන්න ගත්ත විතරයි. ඔන්න එයාට ඇහෙනවා. ආයෙ පහු කෑ ගහන හඬ. If the curtains had been drawn, curtain එක වහලා තිබුණා නම් එහෙනම් ගිරවට එන්න බෑ නේද ඇතුළට. ඔව්.
එහෙනම් the parrot ඇතුළට එන්න බෑ කියන උත්තර ලියවලා හරි. මම කොහොමද කියලා දෙන්නම් අහගන්න. Part 4. Explain the meaning of the following words and phrases as they used in the passage. මේ වචනවල තේරුම ඕගොල්ලන්ගේ වචන වලින් ලියන්න ඕනේ. තනි වචනයක් ලියන්න ඕනේ නැහැ. දැන් neighborhood කියනකොට මොකක්ද අපි ලියන්නේ? The people who are living around us කියන එක. In trouble කරදරයක වැටිලා. Called out කතා කරා. Examine පරීක්ෂා කරා. Puzzle පෙරහැලිකාවක ගැටලුවක. Startle කලබල වුණා, ගැස්සුණා. මේකට සමාන වචනයක් හරි වචන කීපයකින් හරි මේක ඔයගොල්ලෝ පැහැදිලි කරන්න ඕනේ. Last one. Imagine that you are a friend of the writer of this passage. මේක ලියපු කෙනාගේ යාළුවෙක් ඔයා. Write one paragraph. වචන 120 විතර ඡේදයක් ඔයගොල්ලෝ ලියන්න ඕනේ to form part of a longer letter. ලියුමක කොටසක් වශයෙන් written to a friend. යාළුවෙකුට ලියන ලියුමක්. In which you relate the episode of the parrot. අර ගිරවයි කතාව කියනවා. මෙහෙම පටන් ගන්න. by the way. ඒක නෙවෙයි. වාට වැඩක් කියන්න තියෙනවානේ. I must tell you about a very funny thing happened to a friend of mine the other day. කලින් දවසේ මගේ යාළුවට මාර වැඩක් වුණානේ. මම වාට ඒක කියන්න ඕනේ. එන්න මගේ යාළුවා පොතක් කියව ඉඳලා තියෙනවා ගෙදර ඇතුලේ. කළුවර වෙලා. මෙයා ලයිට් එක දාලා ජනලේ වහන්න යනකොට මෙයාට ඇහිලා තියෙනවා හඬක්. උදව් වෙන්න කියලා. මෙයාට ප්‍රශ්නයක් කවුද මේ කියලා පස්සේ මම තීරණය කරලා තියෙනවා ගිහලා බලන්න. ටෝච් එකත් අරගෙන ස්ටික් එකත් අරගෙන ගියා. ගාඩන් එකට කිව්වම කවුරුත් නැහැ ගාඩන් එකේ. ඒත් ආයෙ සද්ද ඇහෙනවා උදව් වෙන්න කියලා. ඉතින් මෙයා හිතලා තියෙනවා කොල්ලෙක්වත් එන්න තියලා ආයෙ චෙක් කරලා බලලා තියෙනවා. ඒත් කවුරුත් නැහැ. පස්සේ මෙයා හිතලා තියෙනවා එහෙනම් කවුරු මට විහිළුවක් කරනවා කියලා ආපහු ඇවිල්ලා පොත ගත්ත ගමන් මෙන්න උදව් වෙන්න කියලා හඬ ඇහෙන පිටිපස්සෙන්. මෙයා හොඳටම බය වෙලා. ඇල්ල බලනකොට ගිරෙක්. ඔන්න වෙච්ච කතාව. මේක අපි අර ලියුමක ලියන විදිය. So that is also something you can do as a homework. මේ ටික ඔයගොල්ලෝ homework එකක් වශයෙන් කරන්න. Part 5, Part 4 and Part 3. මාක් කරගන්න එක.